ආයුබෝවන් සෝදානම අද දිනේදී සංඛ්‍යාන පාඩමත් එක්ක මේ පාඩමේ අන්තර්ගතය මේ පාඩමෙන් අපිට එන භාවිත මොනවද කියලා ඔයාලත් එක්ක කතා කරන්න. ඉතින් දුවේ පුතේ ඔයා දන්නවා සංඛ්‍යානය පාඩමේදී අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි දත්ත ප්‍රමාණයක් කොහොමද හසුරවන්නේ? ඒ දත්ත ප්‍රමාණයට අනුව වෙනදාමක් සිදු කරනවා නම් ලබන මාසේ විකිණීමට අපේක්ෂිත වන්නේ කොච්චරද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ වගේමයි පෙර විකුණු ඒ වගේම මිලදී ගැනීම වලට අදාළව ලැබී ඇති ලාභය ඒ වගේම ඒ අදාළ ආශ්‍රිතව යම් යම් ක්‍රියාකාරකම් වලදී අපිට මේ සංඛ්‍යානය පාඩම ගොඩක් දුරට වැදගත් වෙනවා. ඉතින් අපි මුලින්ම මේ සංඛ්‍යානය පාඩමට අපි යනවා. සාමාන්‍යයෙන් යම්කිසි දත්ත කිහිපයක් එක්ක දත්තත් එක්ක තමයි මේ සංඛ්‍යානය පාඩම යන්නේ. හරි. අපි මුලින්ම බලමු මාතය කියන්නේ මොකක්ද කියලා. හරි. ලියා ගන්න පුතේ ඉස්සෙල්ලා මාතෘකාව මාතය. ලියා ගන්න නෝට් එක. යම් සංඛ්‍යා සමූහයක වැඩිම වාර ගණනක් යෙදුණු දත්තය වරහන් ඇතුළේ දාගන්න සංඛ්‍යාව එහෙම නැත්නම් ඉලක්කම කියලා වරහන් වහගන්න දත්තය මාතය යනුවෙන් හඳුන්වයි. පුතේ ලියා ගන්න මාතය යනුවෙන් හඳුන්වයි. ඔයා දන්නවා දැන් මෙතන මේ දීලා තියෙන පළවෙනි දත්ත සමූහය දිහා බලන්න පුතේ දත්ත ටික දිහා හොඳට බලන්න 2 4 6 9 10 11 15. එහෙනම් මෙන්න මේ දත්ත ටිකේ වැඩිම වාර ගණනක් එදිලා තියෙන ඉලක්කම වෙන්නේ 10යි. එහෙනම් 10 ඉලක්කම දෙපාරක් තියෙනවා. එයා තමයි එහෙනම් ඒ දත්තවල මාතේ විදියට සලකන්න පුළුවන්. එහෙනම් මාතය සමාන කියපු දෙක. මාතේ වෙන්නේ 10යි. මාතය 10යි. ඊට පස්සේ එක්කෙනා දිහා බලන්න. ඔය විදිහට ඕනෑම දත්ත සංඛ්‍යාවක් දීලා තිබ්බොත් ඒකේ වැඩිම වාර ගණනක් එදුන කෙනා මාතය. හැබැයි වැඩිම වාර ගණන කියන එක ඉලක්කම් දෙකක් කියවිලා තිබ්බොත් බලන්න ඊළඟ ගාන දිහා ඊළඟට දීලා තියෙන එකේ තියෙන්නේ 3 5 5. එහෙනම් පහේ ඉලක්කම දෙපාරක් තියෙනවා. පුතේ ඊළඟ ඉලක්කම 7. ඊට පස්සේ තියෙන දත්තේ 9. ඊට පස්සේ තියෙන දත්තේ 9. ඊට පස්සේ තියෙන දත්තේ 10. එහෙනම් මෙයාගේ අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවේදී පහේ ඉලක්කම දෙපාරක් තියෙනවා. 9 ඉලක්කම දෙපාරක් තියෙනවා. අපි මේකට කියනවා බහුමාත අවස්ථාවක් කියලා. පුතේ අපි මෙයාට කියනවා මොකද්ද? බහුමාත අවස්ථාවක්. එහෙනම් මෙතන තියෙන්නේ මාත එකක් නෙමෙයි. බහුමාතයක්. එහෙනම් බහුමාත කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. බහුමාතයේ සමානයි කියපු දෙන්නේ. බහුමාතයේ විදිහට අපිට 5 හා 9 කියන ඉලක්කම් දෙකම ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි දන්නවා එතනදී අපිට මාතේවල් දෙකක් එනවා. එකක් 5 අනිත් එක 9. හරි. දැන් අපි යනවා දැන් මේ එකම දත්ත ටික පිළිටවල තිබෙන්නේ නේද? අපි හිතමු සබන් විකුණන ව්‍යාපාරයක් කියලා පළවෙනි සබන් 2යි කෑලි. නේද? කෑලි 2යි ඊළඟට කෑලි 4යි කෑලි 6යි කෑලි 9 එහෙම ගිහින් තියෙන්නේ. ඒ වගේ දැන් මෙතන තිබ්බොත් මෙතන තියෙන එකේ බලන්න මෙතන සංඛ්‍යා සමූහයක. ඒ කියන්නේ එකේ ඒව දවස් 5ක් විකුණලා දෙකේව දවස් 17ක් වුණු ඒ වගේ එකක් මෙතන ඇතුළත් වෙන්නේ. එහෙනම් එකේ ඉලක්කම් 5ක් තියෙනවලු දෙකේව 17ක් තියෙනවා තුනේව 20ක් තියෙනවා හතරේව 15ක් තියෙනවා. එතකොට ඔයා දන්නවා පුතේ මේ සංඛ්‍යා සමූහයේ මාතය වෙන්නේ කීයද? සංඛ්‍යා සමූහයේ මාතය වෙන්නේ මෙන්න මේ සංඛ්‍යානයට අදාළ වැඩිම ගන්න තියෙන කීයද 20ක් තියෙන. එහෙනම් 25ක් ඇදලා තියෙනවා. ආවද? මෙන්න මේ තුනේ ඉලක්කම. එහෙනම් මෙන්න මෙයා තමයි අපි මොකද කියන්නේ මෙතන මාතය කියලා ගන්න වෙන්නේ. එහෙනම් අපි දන්නවා එතනදී මෙන්න මේ අය ගණන් වල මාතය කීයද? මෙතන අය ගණන් වල මාතය සමානයි 4යි කියලා ගන්න පුළුවන්. ඊළඟට අපි සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් දීලා තිබුණා. මොකද්ද සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය? හාල් ගැන කතා කරමු. පුතා දන්නවා හාල් 0.5 කියන්නේ මොකද්ද? හාල් කිලෝ 0.5 කියන්නේ නැහැ කවුරුත් නේද? එහෙනම් ග්‍රෑම් 500 නම් වගේ අපි හිතමුකෝ. කිලෝ 5ට යන ගෙනිච්ච අලවි වූ සහල් ගෙනිච්ච මිනිසුන් ප්‍රමාණය 5ක් ඉන්නවා. 5 ඉඳන් 10ට යනකල් මිනිස්සු 10 දෙනෙක් ගෙනිහිලා. කිලෝ 10 ඉඳන් 15ට යනකල් 40 දෙනෙක් ගෙනිහිලා. දැන් මේ හාල් කියලා ගත්තොත් එහෙම ගන්න වෙන්නේ නේද? මෙතන කිලෝ කියලා දාන්න වෙනවා. එහෙම දීලා තිබ්බොත් දැන් මම
සාමාන්‍ය ගානක් විදියට ගත්ත නිසා ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. පුතා දන්නවා එහෙනම් 15 ඉඳන් 20 වෙනකන් 40ක් ගෙනහිලා තියෙනවා. එහෙනම් මෙයාගේ මාත පන්තියක් තියෙන්නේ එහෙනම්. මෙතන මාතයක් නෙමෙයි පුතේ මාත පන්තියක්. එහෙනම් අපි කියනවා මෙතන මාත පන්තිය කීයද? ඈ 10 15 කියන පදේ 40 දෙනෙක් ගෙනහිලා තියෙනවා. එහෙනම් ඕ මාත පන්තිය සමානයි කීයද? 10 sorry 10 15 කියන පන්තිය අපිට මාත පන්තිය විදියට ගන්න පුළුවන්. හරි දැන් අපි මාතය ගැන කතා කරා. කවුරු ගැනද පුතේ අපි කතා කරේ? දැන් මාතය ගැන කතා කරා. නේද? අපි කතා කරන්න යනවා ඊළඟට මධ්‍යස්ථය ගැන. ඔයා ලියා ගන්න මාතෘකාව මධ්‍යස්ථය. හරි. අපි දැන් යනවා මධ්‍යස්ථයට යනවා දැන්. අපි ලියා ගන්න ඕගොල්ලෝ මධ්‍යස්ථය කියලා ලියන නෝට් එක ලියා ගන්න. දත්ත සමූහයක මධ්‍යස්ථය යනුවෙන් එම සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සකස් කළ පසු හරි මැද පිහිටන අය ගණන මධ්‍යස්ථය යනුවෙන් හඳුන්වයි. හරි. දැන් බලන්න. ඔයා දන්නවා එහෙනම් මෙයාගේ මධ්‍යස්ථය හොයන්න අපිට හරියම ලේසි. මොකද කරන්න තියෙන්නේ? මැද හොයන්න වෙනවා. එහෙනම් මෙහෙම කරා. ආයෙ මෙහෙම කරා. මෙහෙම කරා. මෙහෙම දෙපැත්තෙන් කපාගෙන ගියා. එතකොට පුතේ මධ්‍යස්ථය ඉතුරුනා කීයද ඉතුරුනේ? 10. අන්න හරිය මැද පිහිටි එක 10යි. මේ අය ගණන මොකක් වුණාද පුතේ? ඔත්තේ සංඛ්‍යාවක් වෙලා තියෙන. අපි ඉරට්ට සංඛ්‍යාවක් ගමු බලන්න. 2 3 5 7 9 10. කොහොම තියෙනවා මධ්‍යස්ථය හොයන්න කියලා දැන් මෙයාගේ මධ්‍යස්ථය කොහොමද අපි හොයන්නේ? ඉරට්ට සංඛ්‍යාවක් වෙලා. අය ගණන මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? ඉරට්ට සංඛ්‍යාවක් වෙලා. එහෙනම් දැන් මෙයාගේ මධ්‍යස්ථය වෙන්නේ මොකද්ද? අපි දැන් බලනවා අර විදිහටම කපලා 10ට 2 කැපුවා 9ට 3 කැපුවා 5ට 7 කැපුවොත් ගන්න එකක් තියේද? ගන්න එකක් නැහැ. එහෙනම් අපි එතනදී මධ්‍යස්ථය හොයද්දි කරන්න මොකද පුතේ? ඒ ඉතිරි වෙන අය ගණන් දෙක එකතු කරලා හිටන් බෙදනවා දෙකෙන්. ඔයා එක ඒ දෙක එකතු කරලා ඉවර වෙලා බෙදන්න දෙකෙන්. හිට ගන්න ඕනේ නැහැ. 5යි 7යි 12යි 12 දෙකෙන් බෙදුවම උත්තරේ එනවා කීයද පුතේ? මධ්‍යස්ථය 6යි කියලා එනවා. හරි. අපි දැන් ඔය විදිහට එන එකක මධ්‍යස්ථය හොයන්න දන්නවා. ඔය විදිහට ලැබෙන ගානක මධ්‍යස්ථය හොයන්න දන්නවා. දැන් සංඛ්‍යා සමූහයක් දීලා එයාගේ මධ්‍යස්ථය ඇහුවොත් බලන්න පුතේ සංඛ්‍යා සමූහයක මධ්‍යස්ථය කොහොමද හොයන්නේ එහෙනම්? සංඛ්‍යා සමූහයක මධ්‍යස්ථය හොයන්නේ? බලන්න එහෙනම් සංඛ්‍යා සමූහයක මධ්‍යස්ථය කොහොමද හොයන්නේ? අපි බලනවා සංඛ්‍යානය පැත්ත නේද? අපි මෙන්න මේ සංඛ්‍යා සමූහයේ ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ සංඛ්‍යාත තීරුව එකතු කරනවා. බලන්න 5යි මෙතන. මුළු ඉඳන් මෙතන 5යි. 5 ඉඳන් තව 17ක් මෙතෙන් එකතු වෙනවා. එතකොට මෙතන කීය වෙනකල් තියෙනවද පුතේ? 5 ඉඳන් බලන්න 6 ඉඳන් තියෙන කට්ටිය මෙතන ඉන්නේ. එහෙනම් මුල් 5 මෙතන ඉන්නවා. බිංදුව ඉඳන් 5ට යනකම් කට්ටිය මෙතන ඉන්නවා. දාගන්න මේ විදිහට ඔයා. එතකොට ලේසි පැන්සලෙන් දාගන්න ඔයාගේ පොතනේ. හරි 7යි 5යි 12න් 2යි එකක් ඉතුරුයි 1යි 1යි 2යි. එහෙනම් බලන්න පුතේ 6 ඉඳන් 22ට යනකම් ඉන්නේ මූලංග. මෙහා පැත්තේ ඉන්නේ කව කීයට යනකම්ද පුතේ? 22 ඉඳන් ඒ කියන්නේ 23 ඉඳන් නේද? 23 ඉඳන් තව 20ක්. ඒ කියන්නේ 3 22යි 20යි 2යි බිංදුවයි බිංදුවයි 2යි මේ 2යි sorry 2ට බිංදුවක් එකතු කරපුවාම 2යි 4යි එහෙනම් 42ට යනකම් මෙතන ඉන්නවා. මෙතන කීයක් ඉන්නවද පුතේ? හරියට බලන්න 42 ඉඳන් දැන්
2යි 5යි 7යි 4යි 1යි 5යි. එහෙනම් 57ට යනකල් ඉන්නවා 42 ඉඳන් මෙතන. එහෙනම් අපි මොකද කරන්නේ? අය ගණන් දැන් මොකද වෙලා තියෙන්නේ? ඔත්තේ සංඛ්‍යාවක් වෙන්නේ. එහෙනම් අපි මේකට මොකද කරන්නේ? මධ්‍යස්ථය අපිට හොයන්න පුළුවන්. මෙන්න මේ අය ගණන ඔක්කොම එකතු කරනවා. කියන්නේ 57 එකතු කිරීම 1 බෙදනවා 2කින්. එතකොට එනවා අදාළ උත්තරේ කීයද? 57යි 58යි. එහෙනම් 58 බෙදීම 2 වැන්න. ඒ වැනි අගය කී වෙනියටද තියෙන එක කියලා අපි බලන්න තියෙන්නේ නේද? එහෙනම් බලන්න මේ ටික ඔක්කොම එකතු කරලා හරියට දෙකෙන් බෙදුවම හරි නැද නේද පුතේ එන්නේ? ඇයි අපි එකක් එකතු කරේ? අපි මේ විදිහට එකක් එකතු කරේ ඇයි ඒ? හරි මැද එක ගන්න නම් ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා නම් අපි එකක් එකතු කරන්නම ඕනේ. ඇයි මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 9ට එකක් එකතු කරපුවම පුතේ 10යි කියලා 10යි දෙකෙන් බෙදපුවම 5යි. 5 වෙන්න. පස්සේ තියෙන කෙනාට බලන්න 1 2 3 4 5. ආන් ආවා උත්තරේ. හරි ලේසි නේද? හරි. එහෙනම් මෙතනත් ඒ වගේමයි හදන්නේ. බලන්නකො පුතේ 2ට 1යි 5ට 2යි 18ට 9 එහෙනම් කී වෙන්නද? 29 වෙන්න. බලනවා කොහෙද මොගේ 29 වෙන්න ඉන්නේ බලන්න ලස්සනට පේනවා මේ 23 ඉඳන් 42ට යනකම් ඉන්නේ තුනේ. එහෙනම් මෙතන නම් මධ්‍යස්ථය ඇවිල්ලා තියෙන්නේ මොන පන්තියමද? මාත පන්තියම තමයි. එහෙනම් අපි ලියනවා 29 වෙන්න උත්තරේ එන්නේ කීයද? 3යි. එහෙනම් ඔවුන්ගේ මධ්‍යස්ථය 3යි කියලා. අන්න දැන් අපිට මේ විදිහට මොකක් කරන්න පුළුවන්ද පුතේ? මධ්‍යස්ථය හොයන්න පුළුවන් සමුච්චිත සංඛ්‍යාතයක නේද? එහෙනම් දැන් ඔය විදිහට හොයන එකට අපි අනිත් විදිහට මේ වගුව දානත් අපිට හොයන්න පුළුවන්. මේ ටික එකතු කරලා එන ගණන් සමුච්චිත සංඛ්‍යාතය 5යි ඊට පස්සේ 22යි ඊට පස්සේ 42යි මේ විදිහට එනක වගුව අනිත් පැත්තට ගහලා වුණත් ඔයාලට හොයන්න පුළුවන්. මම මේ ලේසි ක්‍රමයක් තමයි කියලා දුන්නේ. හරි. දැන් සමුච්චිත සංඛ්‍යාතය මගින් ඔය විදිහට මධ්‍යස්ථය හොයන්න පුළුවන්. දැන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක කොහොමද මධ්‍යස්ථය හොයන්නේ? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් බලන්නකො පුතේ. 5 10. එහෙනම් මෙතන 5යි 5යි 10යි මෙතෙන්දී 15යි අනිත් පැත්තට හරවලා ඕනනම් වගුව ගහන්න පුළුවන් මේ විදිහට මේ බලා ගන්නකො. ඔයාට මතක ඇති ඔයා 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා මේ විදිහට. බලන්න මෙතන දැන් එනවා පන්ති ප්‍රාන්තරය මෙතන සංඛ්‍යාතය මෙතෙන් දෙනවා මොකද්ද? සමුච්චිත සංඛ්‍යාතය. එහෙනම් කොහොමද දෙන්නේ? 0.5 ඊළඟට 5 10 ඊළඟට 10 15 15 20 ඔය විදිහට තියෙනවා. එහෙනම් හරි අපි දැන් වැඩේ කරගෙන යමු. කොහොමද දෙන්නේ? 5යිලු ඊළඟ එක්කෙනාගේ 10යිලු ඊළඟ එක්කෙනාගේ 40යිලු ඊළඟ එක්කෙනාගේ 20යිලු. පුතේ මේකම අපිට දැන් කරන්න බැයිද? මුලින්ම කීයක් තියෙනවද? මුලින්ම කෙනෙක්වත් නැද්ද? 0.5 අතර 5 දෙනෙක් ඉන්නවා. එහෙනම් ඒ 5 දෙනාම ඉන්නවා. 5ට ඊළඟට මොකද වෙන්නේ? මෙතන ඉන්න 10 එකතු වෙනවා. කීයද පුතේ? 5ට 10ක් එකතු වුණාම 15යි අරගම නේද වෙන්නේ? 15යි 40 එකතු කරපුවම 55යි 55යි මේ 20 එකතු කරපුවම 75යි කියනවා. හරි ලස්සනට එනවා. බලන්න පුතේ. හරි. එහෙනම් මෙන්න මේ 75 දෙනාගේ හරි මැදේක හොයන්න ඕනේ. නේද? දැන් මෙතනත් ඒ වගේ හැබැයි 15යි 40 55යි මතක දෙහා පැත්තට අපි දාගත්තා. දැන් මෙතන ඉන්නේ 5 ඉඳන් 15ට යනකල් කට්ටිය. මෙතන ඉන්නේ 16 ඉඳන් මෙතන ඉන්න 6 ඉඳන් 15ට මෙතන ඉන්නේ 16 ඉඳන් 55ට යනකල් කට්ටිය. මෙතන ඉන්නවා 56 ඉඳන් 75ට යනකල් 20 75යිනේ. හරි. එහෙනම් අපිට මෙතන 76 බෙදීම 2 තමයි මොකක්ද එන්නේ? මධ්‍යස්ථය අඩංගු පන්තිය එන්නේ. එහෙනම් මධ්‍යස්ථය අඩංගු පන්තිය හොයන්න පුළුවන් 75 එකතු කිරීම කියන්නේ 76 බෙදනවා දෙකෙන් ඒ වැන්න එන්නේ. එහෙනම් 76 දෙකෙන් බෙදපුවම උත්තරේ එනවා 38 වැන්න. දැන් හොයන්නකො බලන්න 38 වැන්න කොහෙද තියෙන්නේ? 38 තියෙන්නේ අන්තිම තීරුවෙමයි. නේද? හොඳට බලන්න. නෑ 56 ඉඳන් මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා 55ට යනකල්. 16 ඉඳන් 55ට යනකල් තියෙනවා 40 කියන තීරුව. එහෙනම් කොතනද දෙන්නේ? 40 කියන එක අදාළ පන්තිය තමයි කීයද? 10 15 පන්තිය. එහෙනම් 10 15 පන්තිය තමයි මධ්‍යස්ථය අඩංගු පන්තිය වෙන්නේ එතනදී. හරි. දැන් එහෙනම් ඊට අනුරූප පන්ති අපිට මේ විදිහට හදාගන්න පුළුවන්. හරි. ඊළඟට ඔයා ලියා ගන්න මාතෘකාව මධ්‍යන්‍යය කියලා. පුතේ ලියා ගන්න මාතෘකාව මධ්‍යන්‍යය. මධ්‍යන්‍යය ලියා ගන්න. නෝට් එක දාගන්නකො.
සංඛ්‍යා සමූහයක දී ඇති දත්තවල එකතුව දී ඇති දත්තවල එකතුව එහි අඩංගු දත්ත ගණනින් බෙදූ විට එහි මධ්‍යන්‍යය ලැබේ හරි. දැන් අපි ඕනේ මධ්‍යන්‍යය හොයන්න යන්නේ. කොහොමද එහෙනම් අපි මධ්‍යන්‍යය හොයන්නේ? බලන්න අපි කොහොමද හොයන්නේ කියලා මධ්‍යන්‍යය. දැන් අපි අය ගණන එකතු කරලා ඉවර වෙලා බෙදන්න අය ගණන්. අය ගණන මොනවද එකතු කරන්න තියෙන ඉලක්කම්? 2 එකතු කිරීම 3 එකතු කිරීම 5 එකතු කිරීම 7 එකතු කිරීම 9 එකතු කිරීම 10 එකතු කිරීම 15. ඕක බෙදන්නේ කාගෙද පුතේ? තියෙන අය ගණනින් බෙදන්න කියලා කියනවා. ඔයා දන්නවා එහෙනම් අය ගන්න කීයද? 1 2 3 4 5 6යි 7. අය ගන්න කීයක් තියනවද? 7ක් තියෙනවා. එහෙනම් අපි 7න් බෙදුවා. උත්තර එනවා. බලන්න 2 3 5යි 5යි මේ 5යි 10යි 10යි 7යි 17යි ඊට පස්සේ 17යි 9යි කීයද? 17යි 9යි 26යි 26යි 10යි 36යි 36යි මේ 15යි 51යි. එහෙනම් අපි මේ 51 බෙදෙනවා 7ෙන්. 7ට 7 1යි 49ට 7 7යි 7යි 4ක් 7 49යි. එතකොට ඉතුරුයි දෙකක් කියන්නේ අපි අගට බිඳුව දාගත්තොත් 20යි 20ට 7 2යි 20ට 7 2යි 7 14යි ඒ ඉතුරුයි 6ක් ඉතුරුයි නේද? එතකොට ඒ 6ට 7 යතිනවද? 8ක් තියෙනවා ඇති. එහෙනම් උත්තරේ එනවා 7.2යි 8යි මෙයාගේ මොකද? මෙයාගේ මධ්‍යන්‍යය ආවා ඔයාලට 7.2යි 8යි. ඊට අදාළව දැන් දීලා තිබ්බොත් මෙතන කේක් නම් කේක් වල බර ඒ විදිහට ග්‍රෑම් වලින් දාන. අදාළ ඒ ඒකකය ඒ විදිහටම දාන්න. මෙතන නම් අපිට දැන් අය ගන්න නිකන්නේ දිනුනේ. ඒ නිසා අපිට නිකන් ওই විදිහට උත්තරේ දාන්න පුළුවන්. හරි. දැන් අපිට මේ විදිහට ගණනක් දුන්නොත් අය ගණන බලන්න පුතේ අපිට මෙහෙම දෙනවා. අය ගණන 5 ඊපස්සේ 10 15 ඊපස්සේ 20 ওই විදිහට දෙනවා. බලන්න ලස්සන ගණනක් දීලා තියෙනවා. 2 3 6 7 කියලා ඔහොම දෙනවා. දැන් මේ වගේ එක අපි කොහොමද හොයන්නේ? මේ වගේ එක මධ්‍යන්‍යය හොයන්නේ කොහොමද? අපිට මතකයි දැන්. ඔයාලට ටික ටික මතක් කරගන්න නේද? අපි කොහොමද එවුවේ නම්? ඔය විදිහට අපි වගුවක් ගහගත්තා. වගුව ගහගෙන ඉවර වෙලා අපිට මෙතන ලකුණු ප්‍රමාණයක් එහෙම දීලා තිබ්බොත් අපි මෙතන ලකුණු කියලා දැම්මා. වයස් ප්‍රාන්තරයක් නේද වයස දුන්නොත් අවුරුදු ගණන කෙලින්ම අවුරුදු වලින් එහෙම දානවා. හැබැයි දැන් අපිට මෙතන අය ගණන කියලා දීලා තියෙනවා. අපි එහෙනම් මේ විදිහටම අය ගණන කියලා දැම්මා. ඊට පස්සේ සංඛ්‍යානේ විදිහටම එනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. සංඛ්‍යාතය නේද? එහෙනම් සංඛ්‍යාතය අපි ওই විදිහට දැම්මා. සංඛ්‍යාතය අපි f අගුරෙන් දැම්මොත් දානවා අය ගණන x කියලා ගන්නවා. එහෙනම් දැන් මෙතනදී මොකද ගන්නෙ? මෙතනදී අපි ගන්නවා fx තීරුවක්. මොකද ගන්නෙ පුතේ? මුළු අය ගණන අරකින් ගුණ කරපුවාම එන තීරුව අපි ගන්න වෙනවා. එහෙනම් සමුච්චිත සංඛ්‍යාව කියන්නේ f අගුර x ගෙන් ගුණ කරලා එන ගාන ගන්නවා. සම්පූර්ණයෙන්ම මෙයාගෙන් ගුණ කරලා එන ගාන fx තීරුව අපි මෙතෙන්ට ගත්තා. බලන්න එහෙනම් මෙයාගේ අය ගන්න 5යි කියලා දීලා තියෙනවා. මෙයාගේ අය ගන්න 10යි. ඊළඟ එක්කෙනාගේ 15ක් ගාන ගෙනිච්ච ගාන. ඊළඟ එකාගේ 20ක් ගාන ගෙනිච්ච ගාන තියෙනවා. ඔන්න දැන් අපිට මේ විදිහට
ගන්න පුළුවන් 5 ගානේ කීයකින් හිතනවද 2යි 10 ගානේ 3යි 15 ගානේ 6යි 20 ගානේ 7යි 5 වරක් 2 10යි 3 වරක් 10 30යි 15 වරක් 6 කියලාද දෙන්නේ 15 වරක් 6 90යි ඊට පස්සේ 7 වරක් 2 14යි අපිට බිඳුවක සැකේ එහෙනම් උත්තරේ එනවා අපි මේක එකතුව එහෙනම් අපි ලියනවා සිග්මා fx සිග්මා කිව්ව එකතුවට එහෙනම් සිග්මා fx සමානයි කියලා පුතේ 40යි 90 බලන්න බිඳුවයි 4යි 9යි 13යි 3යි 16යි 1යි 17න් 7යි එකක් ඉතුරුයි 2යි එහෙනම් 270යි එහෙනම් අපිට ලියන්න පුළුවන් ඊළඟට සිග්මා f ඒ කියන්නේ මොන තීරුවේද සංඛ්‍යාත තීරුවේ එකතුව සිග්මා f කියලා කාද පුතා 2යි 3යි 5යි 5යි 6යි 11යි 7යි 11යි 7යි 18ක් ආව. එහෙනම් අපි උත්තරේ ගන්නවා දැන් සමානයි 270 බෙදීම 18. ඔයා දන්නවා මේක ලස්සනට සුළු වෙයි. බලන්න 18ට 9වා 2යි 9වා 3යි. එහෙනම් 32කින් බෙදන්න යන උත්තරේ එනවා කීයක් එනවද? 15ක් එනවා. එහෙනම් මධ්‍යස්ථ එනවා 15ක්. මධ්‍යන්නේ 15ක් කියලා එනවා. එහෙනම් සැබෑ මධ්‍යන්නය සමානයි කොහොමද අපිට සූත්‍රයක් විදිහට හදාගත්තොත් මධ්‍යන්නය සමානයි සිග්මා fx බෙදීම සිග්මා f ගෙන් තමයි අපි මෙන්න මේ වගේ ගාණක් දීලා තිබ්බොත් මධ්‍යන්නය හෙව්වේ. අපි මේක සූත්‍රයක් විදිහට අපි භාවිතා කරමු. හරි. දැන් අපිට උපකල්පිත මධ්‍යන්නයක් ඇසුරින් උපකල්පිත මධ්‍යන්නයක් ඇසුරින් අපිට මධ්‍යන්නය හොයන්න කියලා දුන්නොත් අපි කොහොමද හොයන්නේ බලන්න පුතේ මම කීවොත් ඔයාට දැන් මේක අපි හිතමු වෙන ගානක් කියලා අපි හිතමු උපකල්පිත මධ්‍යන්නය ඇසුරින් මේක හොයන්න කියලා දුන්නා කියලා ඔයාට මම දැන් මේ ගාන ඕන් බලන්න දීලා තියෙනවා මේ ගාන දැන් ඉවරයි කියලා හිතන්න දැන් අලුතෙන් ගානක් තියෙනවා මෙතන ඒ ගානේ අපිට කියනවා මාත පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන්නය ලෙසගෙන මොකද කියන්නේ මාත පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන්නය විදිහට අරගෙන ඉවර වෙලා මධ්‍යන්නය හොයන්න කියලා කියනවා සැබෑ මධ්‍යන්නය හොයන්න අපිට හොයන්න බැයිද අපිට හොයන්න පුළුවන් විය යුතුමයි අපි කොහොමද හොයන්නේ මාත පන්තියේ මධ්‍යගයේ එහෙනම් මාත පන්තිය හොයාගන්න වෙනවා මොකද්ද මාත පන්තිය මාත පන්තිය මොකද්ද මාත පන්තිය ඉන්නේ 7 අඩංගු එක. ඒ කියන්නේ මේ අය ගණන 15 අඩංගු පන්තිය නේද? ඔන්න ඔතන ඉඳන් අපි එහෙනම් මාත පන්තියේ මධ්‍යපිකගේ උපකල්පිත මධ්‍යන්න විදිහට අරගෙන අපි හොයන්න යන්නේ. කොහොමද හොයන්නේ බලන්න. අර විදිහටම ගහ ගන්නවා බෝ කිසිම වෙනසක් නැහැ. අර විදිහටම ගහ ගන්න අය ගණන මුලින්ම ගත්තා. ඊළඟට මොකද ගන්නෙ? ඊළඟට සංඛ්‍යාතයේ තීරුව ගන්න. ඊළඟට අපි තව එක තීරුවක් වැඩියෙන් ගන්නවා. එයාට අපි කියනවා පුතේ අපගමනය කරනවා. මොකක්ද අපගමනය කරනවා කියන්නේ? මම කියලා දෙනවා. බලා ගන්නවා සංඛ්‍යාතය ඒ කියන්නේ f අකුර නේද? ඊළඟට මේක මොකක්ද අපි මේ පැත්තට ගත්තේ? අය ගණන නේ. අය ගණන. එහෙනම් මො 5 10 ඊළඟට පුතේ 15 ඊළඟට 20 තිබ්බේ. දැන් මොම් බලන්න අපි හදමු ඒ ගාන 5ට අදාළව අය ගණන 2යි සංඛ්‍යාත 2යි 10ට 3යි ඊළඟට 15ට 7ක් ඉන්නවා 20ට 6ක් ඉන්නවා දැන් අපි දන්නවා මෙතන මාත පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යන්නේ ලෙස ගන්නලු මාත පන්තියේ නේද හරි උපකල්පිත මධ්‍යන්නේ භාවිතේ එහෙනම් මාත පන්තියගේ ගත්තා අපි දැන් මාත පන්තියගේ කීයද මධ්‍යගයක් ගන්න විදිහ නැහැ මොකද මෙතන පන්ති ප්‍රාන්තරයක් නෙමෙයි තියෙන්නේ මධ්‍යගය ගත්තා මාත පන්තියගේ ගත්තා මාත පන්තියගේ කීයද මාත පන්තියගේ 15යි එහෙනම් 15 ඉඳන් බලන්න 15 කියන්නේ 15 ඉඳන් 15ට එන්න එකක්වත් එහාට මෙහාට යන්න ඕනේ නැහැ එහෙනම් අපි එතන ඒ වෙනුවට දාගත්ත බිඳුවයි 15 ඉඳන් ඊට කලින් අය ගණනට යන්න බලන්න කීයක් ගිහිල්ලාද 15 ඉඳන් 10ට යද්දී 5 අඩු වෙලා එහෙනම් අපි අරගෙන ඍණ 5යි ඊළඟ 15 ඉඳන් ධන 5ට යද්දී එහෙනම් ඍණ 10යි ඊළඟට 15 ඉඳන් 20ට යද්දී ධන 5යි එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මාත පන්තියගේ අපි හොයාගත්තේ දැන් මොකද කරන්නේ දැන්
සංඛ්‍යාතය ගුණ කරනවා මේ අපගමනයට අදාළ තීරයෙන්. එහෙනම් අපගමනයට අදාළ තීරයේ d කියලා ගත්තොත් ඔයා කොහොමද ගුණ කරන්නේ? fd වින් ගුණ කරලා තමයි එන උත්තරේ මෙතෙන් ගන්න. එහෙනම් දැන් මෙතන යටට එන උත්තරේ මොකක් වේද? මෙතන එන උත්තරේ සිග්මා fd කියලා ගන්න වෙන්නේ. මෙතෙන්ට එන උත්තරේ අපි එකතුව ගන්නවද? අපි ඒක එකතුව ගන්නෙ නෑ පුතේ. අපි මෙතන සිග්මා f තමයි ඊළඟට ගන්නෙ. සිග්මා f කීයද? මේ ටික එකතු කරලා ගන්න. 6යි 7යි කීයද? ඔක්කොම 18යි නේද ආවිස්සලා. ඒ ගාන මෙන්න එපා. මොකද ගාන අපි වැඩි වෙනස් කරේ නෑ. දෙපැත්තට ඉලක්කම් දෙකෙන් මාරු කරනවා. දැන් හැබැයි fd වෙනස් වෙයි බලමු. කොහොමද එන්නේ? දෙවරක් 10 20යි යා රජෝ රින. එහෙනම් අපි මුලින් දාගත්තා. නේද පුතේ? ඊළඟට 3 වරක් 5 ධනයි රිනයි රින 15යි. අන්න රින පැත්තට ආවා එක අගයක්. රින 7 35යි. රින 35යි. පුතේ 7 වරක් බිංදුව බිංදුවයි. 6 වරක් 5 30යි. බලන්න ධන 30යි රින 35යි. මොකද වෙලා තියෙන්නේ? වැඩියෙන් තියෙන්නේ රින. එහෙනම් ඔන්න උත්තරේ එනවා. මේ දෙන්න සුළු වුණාම එනාගේ රින 5යි මෙතෙන් දෙන්නේ. එහෙනම් අපි රින 5 18න් බෙදන්න වෙනවා. එතකොට අපි දැන් කොහොමද හදන්නේ? එහෙනම් ඔන්න දැන් උපකල්පිත මධ්‍යන්‍ය භාවිතයේ සැබෑ මධ්‍යන්‍ය සමානයි. එහෙනම් සැබෑ මධ්‍යන්‍ය හොයන්නේ කොහොමද? මධ්‍යන්‍ය සමානයි උපකල්පිත මධ්‍යන්‍ය අපි ඒ විදිහට ගමු. උපකල්පිත මධ්‍යන්‍ය නේද? ඒ ලෙසගෙන ඕම් බලන්න හදන්න යන්නේ ඒ ලෙසගෙන. එහෙනම් උපකල්පිත මධ්‍යන්‍ය A කියලා දැම්මා. ඒට එකතු කරනවා. එහෙනම් සිග්මා fd බෙදීම කීයද එකතු කරන්නේ? සිග්මා f ගෙන් එන උත්තරේ. එහෙනම් උපකල්පිත මධ්‍යන්‍ය අපිට ආව 15යි. 15 එකතු කිරීම සිග්මා fd ඍණ 5යි. එයාව බෙදනවා 18න් ධන 18න්. උත්තරේ කීයද එන්නේ පුතේ? හරියටම බෙදෙන්නේ නැහැ බිංදුව දශම ගාණක් එන්නේ. බලන්න බෙදලා උත්තරේ කීයක් එනවද කියලා. එහෙනම් ඔන්න ඍණ කියලා දාගත්ත උත්තරේ එහෙනම් 15 ඍණ කීයක් එනවද බලන්න. 5 බෙදීම 18. එහෙනම් අපි දන්නවා මෙතෙන්ට එනවා බිංදුවයි දශම ගාණක් එන්නේ. බලන්න එහෙනම් දශම දිද අපි මෙතන 50 18න් බෙදලා එන උත්තරේ ඊට පස්සේ දශම දිද ගාණ ආපහු තියමු. කීයක් එනවද? අපි උත්තරේ බෙදලා ඉවර වෙලා එන බිංදුව දශම ගාන උත්තරේ දාගන්න අපිට එතකොට හදන්න පුළුවන්. හරි. එහෙනම් එතකොට මොකද වෙන්නේ මෙතන? පහට නෑ. කපලා උත්තරේ දාගමු. එතකොට හරි. 5 18කට 18 එකයි. පහට නෑ. අකට බිංදුවක් දාගත්තා. 50යි නේද? 50ට 18 ඒවා 2යි. දෙවරක් 18 36යි. 36 නම් 50 වෙන්නේ ඉතුරුයි 14ක් 140ට 18 ඒවා 7යි. එහෙනම් 0.27යි කියලා ඍණ 0.27යි කියලා උත්තරය ආවා. උත්තරේ එනවා සමානයි 14යි දශම ධන 14යි දශම කීයක් එනවද පුතේ? 7යි 3ක් එනවා මගේ හිතේ. හරි. ඔය විදිහට අපිට ඒක සුළු කරගන්න පුළුවන් පොඩි කාලේ ගානක් එතන. ඒක නිසා අපි ඒ පිළිබඳ වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. හරි. අපි ඊළඟට සමෝහිත දත්තයක් වාට දීලා තිබ්බොත් උපකල්පිත මධ්‍යන්‍ය ඇසුරින් මධ්‍යන්‍ය හොයන්න කියලා. අපි මේ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා ටක් ගාලා අපි කතා කරමු. අපි ඒක ඉවර කරලා අදට අපි පාඩම නවත්තනවා. එතකොට ඔයාට පුළුවන් ඒ ගණන් ඕනෙම එකක් හදන්න. මම මේකට අදාළව එන සම්පූර්ණ ටියුට් එක ඔයාට සම්පූර්ණයෙන්ම අදාළ සියලු ගණන් වාට යොමු කරලා තියෙන්නේ මේ වෙන විට WhatsApp මාධ්‍යයෙන්. ඔයාට පුළුවන් ඒකේ තියෙන සියලුම ගණන් ටික මේ පාඩම බලාගෙන ඉවරලා හදන්න. 11 ශ්‍රේණිය දරුවන්ට ඒවත්, ඒ වගේම 10 ශ්‍රේණිය අදාළ මේක බලන සියලුම දරුවන්ට ඒ ගණන් ටිකක් හදන්න පුළුවන්. හරි. අපිට දීලා තිබ්බොත් මෙහෙම ගානක් බලාගන්න. අපි ගණිතයේ අත්තරක් පොතේ තියෙන ගානකටම අපි යම් බලන්න. අපිට මෙහෙම ගානක් දීලා තියෙනවා. බලන්න වැඩොප් ව්‍යාප්තියක් පිළිබඳව. එක්තරා වැඩබලක සේවයක සේවකයෙකුගේ පැයක වැඩොප් ව්‍යාප්තිය පහත වගුවේ දැක්කේ. මාත පන්තියේ මධ්‍යංග උපකල්පිත මධ්‍යන්‍ය වශයෙන් කියන සේවකගේ පැයක මධ්‍යන්‍ය වැඩොප සොයන්න. අපිට මෙහෙම දෙනවා. බලන්න පළවෙනි තීරු ටික දුන්නාම අපිට අනිත් ටික හදා ගන්න පුළුවන් වෙන්නම ඕනේ. එතකොට අපි දන්නවා පළවෙනි එකෙන් දීලා තියෙනවා උන් වැඩොප් ව්‍යාප්තිය
ඊට පස්සේ මධ්‍යගය අපි හොයා ගන්න ඕනේ නේද? මධ්‍යගය අපි හොයා ගන්න ඕනේ ඒක. ඊට පස්සේ සේවක සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒ කියන්නේ සංඛ්‍යාතය නේද? ඊළඟට අපිට දීලා තියෙනවා අපි දන්න අපිට හොයාගන්න වෙනවා ඊළඟට මොකද? අපගමනය තීරුව. අපගමනය ඒ කියන්නේ F. ඊට පස්සේ අපි දන්නවා අපිට හොයාගන්න පුළුවන් F D තීරුව. හරි. එහෙනම් මධ්‍යගය අපි ගත්තොත් x කියලා. එහෙනම් අපිට ගැටු ප්‍රත්‍ය මේ විදිහට දීලා තියෙන්නේ 50 54 ඊළඟට දීලා තියෙනවා 55 59 ඊළඟට 60 64 ඊළඟට 65 69 ඔය විදිහට දීලා තියෙනවා. ඊළඟට 70 74 ඊළඟට දීලා තියෙනවා 75 79 නේද? අපි කොහොම අපිට දීලා තියෙනවා. අපි එහෙනම් අපිට දැන් මේක හදන්න පුළුවන් මේ විදිහට. අපිට මොන තීරුවද ගන්න වෙන්නේ? සිග්මා FD ගන්න ඕනේ මෙතන. එහෙනම් අපි මෙතන සිග්මා FD කියලා ලියාගත්තා. මේ තීරුව අපගමන තීරුව එකතුවක් ගන්න නැහැ. හැබැයි සංඛ්‍යාතයේ තීරුව එකතුව ගන්න ඕනේ. ඒ නිසා සිග්මා F කියලා දාගත්තා නේද? අපිට අනිත් ඒ වගේ එකතුවක් ගන්න ඕනේ නැහැ. අපි මෙතන ඉරි ගහ ගන්න ඔයාට පේන්නේ නැති වෙන නිසා හරි අපහැදිලි නිසා බෝඩ් එක මම ඔයාලට ඉරි ගහනවා මෙතන. හරි ගෙලින් ඉරි ගහ ගන්න ඕනේ මම ගහනවා වගේම ඔයාලත් පොතේ. හරි. පුතේ අපි පාඩමට යන්නේ. ඔයා දන්නවා අපිට කෝ සේවක සංඛ්‍යාව දීලා තිබෙන්නේ නැහැ නේ. දෙනවා දැන්. ඔය සේවක සංඛ්‍යාව අර වගුල් පැතලි වගුල් දීලා තියෙන ඉවෙන් තමයි මම මේ දත්ත දාගන්නේ. බලන්න 10යි 15යි 50යි ඊළඟට දීලා තියෙනවා 12යි 8යි 5යි කියලා දීලා තියෙනවා. ඔයා දන්නවා දැන් මොකද? මධ්‍යගය වුණා දැන් අපි මුන් දෙන්න එකතු කරලා හිටන් බෙදනවා දෙකෙන්. මධ්‍යගය යම් කිසි පන්තික මධ්‍යගය වුණානේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවා. 50යි 54යි එකතු කරනවා. 104යි දෙකෙන් බෙදුවම 52යි. ඊළඟ එක බෙදුවම 57යි. ඊළඟ එකතු කරලා දෙකෙන් බෙදුවම කිව්වද 60යි 64යි මැද 62යි. එහෙනම් 65 69 මැද 67යි. ඔයා දන්නවා හොඳට මේවා. 70 74 මැද 72යි. මෙයාගේ මැද 77යි. ඔය විදිහට එනවා. දැන් එහෙනම් මාත පන්තියේ මධ්‍යගයේ උපකල්පිත මධ්‍යයන් මේ විදිහට ගන්න කිව්වා. මාත පන්තිය මොකද්ද? වැඩිම සේවකයෝ ටිකක් 60යි 64යි පඩියේ ඉන්නේ. අපි එහෙනම් මෙන්න මේ තීරුව මෙන්න මේ ටික දන්නවා අපි මොකද්ද මේක? මාත පන්තියේ මධ්‍යගයේ ගන්න තීරුව. අපකල්පිත මධ්‍යයන් ගන්න තීරුව. එහෙනම් මෙතන මොකද වෙන්නේ? හැම වෙලාවෙම මෙතනදී අපගමනය කියන තැනත් බිඳුව එන්නේ මෙතන බිඳුව. ඇයි බිඳුව එන්නේ? බිඳුවෙන් මොන එකක් ගන්න කරපුවා බිඳුව නිසා මේකත් බිඳුව වෙනවා. එහෙනම් බලා ගන්න මෙතන එහෙනම් 62යි 62 ඉඳන් 54 යන කීයක් අඩු වෙනවද පුතේ? ඍණ 5යි පුතේ ඊළඟට 62 ඉඳන් 52ට යන ඍණ 10යි. බලන්න හරි ලස්සනයි නේද ගන්න? 5 ධන 10 ඊළඟට ධන 15 බලන්න ඒක බලන්න 62 ඉඳන් 64 5යි 72ට 10යි 72 දෙවයි ගුණ කරලා ගන්නවා. දැන් ඔන්න FD තීරුව ගත්තා. FD කො D D මේ තියෙන D අපගමනයටත් අපි D කියලා දාලා තියෙන F නේද ඉස්සෙල්ලා. ඒක හදාගන්න 10 වරක් 10 මොන 100ද පුතේ? ඍණ 100යි. හොඳට දාගන්න ඒක වම් අත පැත්තේ 15 වරක් 5 75යි මොනවද જાතිය? ඍණ. එහෙනම් ඔන්න ඍණ ටික එච්චරයි. රින 175ක් තියෙනවා. ඊළඟට 12 වරක් 5 ධන 60යි. 10 වරක් 8 80යි. 5 වරක් 15 75යි. ඒ ටික එකතු වෙනවා කීයද පුතේ? 0.5යි. ඊළඟට 6යි 8යි 14යි 7යි 21යි 215ක් වෙනවා. එහෙනම් මොකද කරන්නේ? අපි ලෝකයෙන් පොඩි එක අඩු කරලා ලොකු එකාගේ ලකුණ දාලා උත්තරේ දානවා. මතකයි නේද? පොඩි කාලේ ඉගෙන ගත්තා. එහෙනම් මෙයාගෙන් මේ අඩු කරපුවම උත්තරේ කීයක් එනවද පුතේ? ධනද ඍණද? ඔව් ධන 40ක් එනවා. මෙයාගේ එකතු කීයක් තිබ්බද? මෙයාගේ එකතු ඔක්කොම එකතු කරලා බලන්න. ඔයා එකතු කරලා බලන්න 100ක් කියලා එනවා. ඕම් ආව උත්තර දෙක. හරිම ලේසි මේවා ඕන විදිහකට හදන්න පුළුවන් ඔයාලට. එහෙනම් අපි දැන් ලියනවා එහෙනම්. එම නිසා මොකද්ද? සැබෑ මධ්‍යයන්ය සමානයි මොකද්ද? උපකල්පිත මධ්‍යයන්ය ධන ඒ ධන සිග්මා FD බෙදීම සිග්මා F. එහෙනම් ඒ කියලා කීවි කවුද පුතේ මෙතනදී උපකල්පිත මධ්‍යයන්ය උපකල්පිත මධ්‍යයන්ය මාතපන්තියේ මධ්‍යයන්ගේ උපකල්පිත මධ්‍යයන්ය ලෙස ගෙන 62. එහෙනම් ඔන්න 62 එකතු කිරීම සිග්මා FD ධන 40යි සිග්මා F 100යි. බිඳුව ගැපුවා 4ට බලන්න කී දෙන්නේ? 0.4යි නේ දෙන්නේ. 0.4යි කියලා දෙන්නේ. එහෙනම් 62යි
එකට එකතු කරන්න වෙනවා 0.4ක්. ඇත්තටම 0.4ක් කියන්නේ ශත 4ක්. ශත 10න් 4ක්. 10න් 4ක් කියන්නේ මොකද? ශත ගත්තොත් 100ක් තියෙනවා නේද? 10ක් වගේ වෙන ශත 40ක් උතන එකතු වෙන්නේ. මේ පැයක වැටුප්පයක් දීලා තියෙන මෙතන රුපියල් වලින් නම් එහෙනම් ඔන්න මධ්‍යන්නේ වැටුප සමාන රුපියල් කීයක් එනවද? 62යි ශත 0.4ක් කියලා කියන්න අගන අනිවාර්යෙන් බිඳුවක් දාගන්න ඕන. එහෙනම් රුපියල් 62යි 4ක් එනවා. ශත 40ක් එනවා. හරි අපි අදට මේ ගණන් ටික නවත්තනවා. ඔයාට මම දීලා තියෙන සියලුම ගණන් ටික ඉක්මනට කරගෙන යන්න අපි එහෙනම් අදට නවත්තනවා. ආයුබෝවන් සුබ දවසක්.